Hi Boan. අද අපි කතා කරන්නේ විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ බෙරට ස්ථාපිත වූ බුදුදහම සමග ශ්‍රී ලංකාවේ ඇතිවෙච්ච සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික විපර්යාසයට එහෙම නැත්නම් සංස්කෘතික පදනමට ජාත්‍යන්තර සම්බන්ධතා විෂය කොතරම් දුරට බලපෑවාද යන්න පිළිබඳව. ඔබ දන්නවා ශ්‍රී ලංකාවට බුදුදහම ලැබෙන්නේ නැත්නම් ශ්‍රී ලංකාවට බුදුදහම මිහිඳු මහරහතන් වහන්සේ හරහා ශ්‍රී ලංකාවට දායාද වෙන්නේ අශෝක ධර්මාශෝක අධිරාජ්‍යයේ කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජතුමා සහ අශෝක රජතුමා අතර පැවතිච්ච රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා දිවිපාර්ශ්වීය සම්බන්ධතා රජවරුන් දෙදෙනා අතර තිබ්බ අන්‍යෝන්‍ය විශ්වාසය සහ මිත්‍රත්වයේ පදනම් කරන කියන එක මහා වංශය වගේම සමන්ත පාසාදිකාව දීපවංශය මේ වගේ මහා වංශ කතා සාහිත්‍ය තුලද මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම සංකේතවත් වන්නේ විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජතුමා සහ අශෝක රජතුමා අතර පැවතින අන්‍යෝන්‍ය විශ්වාසය සහ මිත්‍රත්වය. වර්තමාන ලෝකේ රාජ්‍යයන් අතර පවතින මෙම සම්බන්ධතාවය නැත්නම් රාජ්‍යයන් අතර පවතිනා වූ ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂයෙන්ම පුළුල් අර්ථයෙන් ගත් කළ ජාත්‍යන්තර සම්බන්ධතා විෂය වර්තමානයේ සෑම රාජ්‍යයකටම වැදගත් වෙනවා. ලෝකේ රට එක්සත් ජාතීන්ගේ සංවිධාන සම්බන්ධ රටවල් 195ක් ඊට එහා ගියපු ජාත්‍යන්තර සංවිධාන සමග ලෝකයේ සෑම රටක්ම දිවිපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සමත්තා තුළ දේශීය රාෂ්ට්‍ර පාලනය ශක්තිමත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා විෂය පිළිබඳ පුළුල් උනන්දුවක් දක්වන වගේම ගෝලීය වශයෙන් ආර්ථික සම්බන්ධතා කලාපීය වශයෙන් සම්බන්ධතා දිවිපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සම්බන්ධතා තුළ දිනෙන් දිනම ජාත්‍යන්තර සම්බන්ධතා විෂය අලුත් අත්දැකීම් ලැබමින් සිය රටවල් වල ස්ථාවරත්වයේ විශේෂයෙන්ම ජාතික අභිලාෂයන් ඉෂ්ට කර ගැනීම සඳහා සෑම රාජ්‍යයක්ම උනන්දු දක්වනවා. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දේවානම්පියතිස්ස යුගයේ සහ අශෝක අධිරාජ්‍යයේ පැවති පාලන යුගයේ පිළිබඳ සංසන්දනාත්මක කතා කිරීමේදී බුදුදහමේ පැවැත්මට සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ලෝකයේ රජ කෙනෙක් ලෝකයේ අධිරාජ්‍යයක් බුදුදහමට විශිෂ්ට සේවාවක් ඉටු කළ තිබේද එය අශෝක ධර්මාශෝක අධිරාජ්‍ය අතරම් අශෝක අධිරාජ්‍ය අතරම් බුදුදහමට සේවාවක් කළ තවත් රජ කෙනෙක් සොයා ගැනීමට නොහැකි තරම් ඓතිහාසිකව අශෝක අධිරාජ්‍යයේ බුද්ධ ශාසනයට ඉටු කළ යුග මෙහෙවර ඊටාම වැදගත් වෙනවා. ඔහු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ධාර්මික රජ කෙනෙක් බවට පත් වෙනවා කාලිංග යුද්ධයෙන් පස්සේ. කාලිංග යුද්ධයෙන් පසු ඔහු එතෙක් අනුගමනය කර ඔහුගේ රාෂ්ට්‍ර පාලනයේ භූදේශපාලනයේ උපක්‍රම ඔහු වෙනස් කර ඔහු ධර්ම රාජ්‍ය සංකල්පයේ තුලින් ලෝකේ අනිකුත් රටවල් අසල්වැසි රටවල් සමග අසල්වැසියන් සමග සහසම්බන්ධතාවය ගොඩනැගීම සඳහා ඔහු පාවිච්චි කරන්නේ බුදුදහමේ ධර්ම පණිවිඩය ධර්ම ප්‍රචාරය. ලෝකයේ තානාපති සේවය පිළිබඳ කතා කරනකොට විශේෂයෙන්ම ඓතිහාසික වශයෙන් ධර්මාශෝක රජතුමාගේ ධර්ම දූත තානාපති සේවය කියන එක එහෙම නැත්නම් ධර්ම දූතයන් අසල්වැසි රාජ්‍යන් වලට පිටත් කර යවා තම රාජ්‍යන් සමග ධර්ම සහසම්බන්ධතා ඇති කර ගැනීමට බුදුදහම භාවිතා කළ බුදුදහම පාවිච්චි කළ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම රජ කෙනෙක් විදිහට ධර්මාශෝක රජතුමන් හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඔහුගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඔහු දැක්කපු උනන්දුව වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මෑත භාගයේ ඇතැම් දේශපාලන සහ වෙනත් විචාරකයන් පෙන්වා දෙන ආකාරයට භූදේශපාලනයේ ඇති තවත් උපක්‍රමයක් වශයෙන් ඔහු බුදුදහම ප්‍රචාරය කර අසල්වැසි රාජ්‍යන් සමග සහසම්බන්ධතාවය නැත්නම් ඔහුගේ යුද ක්‍රමෝපායන් මත ආක්‍රමණය කරන්න නැත්නම් එම රටවල් අල්ලා ගැනීමට තිබ්බ සරස්ම වෙනුවට ඔහු ධර්ම ප්‍රචාරක කටයුත්තක් කරහා එම රාජ්‍යයන් අල්ලා ගැනීමේ පළල් චින්තනයක් එක්ක දැක්මක් එක්ක ඔහු බුදුදහම නැත්නම් මේ බෞද්ධ සම්බන්ධතා ජාලය භාවිතා කළාද කියලා ඇතැම් අය නගන ප්‍රශ්න ඔහුගේ රාජ්‍ය රාෂ්ට්‍ර පාලනයේ රාජ්‍යතාන්ත්‍රික භාවයේ අධ්‍යයනය කිරීමේදී එසේ නොවන බවට ඔහුගේ ක්‍රියාදාමය සහ ඔහුගේ ධාර්මික සංකල්පය තුළ තිබ්බ ඔහුගේ පළල් දැනුම සහ බුද්ධිය වගේම ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් අධ්‍යයනය කිරීමේදී
ඉතාම පැහැදිලි වන්නේ ධර්මාශෝක රජතුමා විශේෂයෙන්ම ඔහුට අවංකවම බුදුදහම පිළිබඳව තියෙන මහා ගෞරවය සහ බුදුදහම පිළිබඳ තිබ්බ දර්ශනීය පදනම් කරගෙන අසල්වැසි රාජ්‍යයන් වෙත ධර්මයේ ප්‍රචාර කිරීම සඳහා ඔහු විශාල වැඩපිළිවෙලක් කරපු බව. විශේෂයෙන්ම ඔහු ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි ලක්දිවට පමණක් නෙවෙයි ඔහු මැද පෙරදිග රටවල් වලට පවා අද බුදුදහම ප්‍රචාර වී නැති ප්‍රචලිත වී නැති රටවල් වලට පවා ඔහු එදා විශේෂයෙන්ම එම රටවල් ඇෆ්ගනිස්තානයේ බුදු බාමීන් බුදු පිළිම ගැන කතා කරනකොට එහෙම නැත්නම් ආන්ධ්‍රා ප්‍රදේශය ගැන අපි වර්තමානයේ කතා කරන විට විශේෂයෙන්ම ඉන්දියාවේ දකුණු ඉන්දියානු කලාපයේ විශේෂයෙන්ම එම රටවල් වලට බුදුදහමේ ආభాෂය ලැබීමට බුදුදහම ලැබීමට අශෝක රජතුමාගෙන් විතර සේවයක් වෙනත් කිසිම රජ කෙනෙක්ගෙන් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ඔහු ඉන්දියාව තුල ධර්ම ප්‍රචාර කරන වගේම සසු රටවලට ඉන් එහාගේ මැද පෙරදිග වගේ රටවලටත් ධර්ම ප්‍රචාරය සඳහා දූත පිරිස් යවන ගමන් ශ්‍රී ලංකාවටත් තම පුතණුවන් වන මිහිඳු මහරහතන් වහන්සේ හරහා ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න ඔහු අවංකවම විශාල සේවයක් බුදුදහම තුලින් කරා කියන එක තමයි ඓතිහාසික කරුණු වලින් විශේෂයෙන්ම අශෝක බ්‍රාහ්මී සෙල්ලිපි වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ හමු වෙච්ච සෙල්ලිපි සාහිත්‍ය තුලින් පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ධර්මාශෝක රජතුමාත් එක්ක දේවානම් පියතිස්ස රජතුමන් පැවති සබත්තාවේ කොතරම් පළල්ද කියනවනම් ඒ රාජතාන්ත්‍රික වශයෙන් අධ්‍යයනය කිරීමේදී විශාල වැදගත්කමක් වෙන්නේ එතෙක් ඒ වෙන විට රාජ අභිෂේකය ශ්‍රී ලංකාවේදී අශෝක රජතුමන් හමු වීමට පෙර ඔහුගේ රාජාභිෂේකය සටහන් කරපු දේවානම් පියතිස්ස රජතුමා අශෝක අධිරාජ්‍යයෙන් ලැබුණ ගෞරව උපාධිය වශයෙන් දේවානම් ප්‍රිය යන ගෞරව උපාධි නාමය සහිත නැවත ශ්‍රී ලංකාවේ රාජ්‍ය අභිෂේක කරනවා අශෝක අධිරාජ්‍යගේ සන්නස් අශෝක අධිරාජ්‍යගේ ත්‍යාගයන් අශෝක අධිරාජ්‍යගේ ලැබිච්ච රාජ්‍ය ආභරණ සහිතව අභිෂේක වූ රජෙක් බවට පත් වෙනවා දේවානම් පියතිස්ස රජතුමා. ඒ නිසා දේවානම් ප්‍රිය කියන එක විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රජ කෙනෙකුට ලැබිච්ච ගෞරව සම්පයුක්ත රාජ අභිෂේකක සංකේතයක් බව පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම ඔහු ධර්මාශෝක අධිරාජ්‍යගේ ඔහුගේ අවංක භාවය ඔහු සමාජ සේවයට බුදුදහමට ධර්ම ප්‍රචාර කටයුතු වලට සෙල්ලිපි සාහිත්‍යයට ඔහු දහස් ගණන් සෙල්ලිපි සාහිත්‍ය ඉන්දියාවේ ප්‍රචලිත කරමින් ධර්ම පණිවිඩය දහම් පණිවිඩය සෙල්ලිපි සාහිත්‍ය හරහා මුළු ಭಾರತයේ පුරාම රැගෙන ගොස් තිබෙනවා. ඔහු පොයේ දවස් වලට ධර්ම ප්‍රචාර කටයුතු සඳහා ඒ සෙල්ලිපි සාහිත්‍ය තුලින් යම් දහම් පණිවිඩ සමාජගත කර තිබෙන බවට ඓතිහාසික සාධක තියෙනවා. එපමණක් නෙවෙයි ධර්මාශෝක රජතුමන් ධර්ම ප්‍රචාරක අමාත්‍යවරුන් තානාපතිවරුන් පත් කර ඇති බව ඔහුගේ ඉතිහාසය අධ්‍යයනය කරනකොට ඔහුගේ සෙල්ලිපි සාහිත්‍ය තුළ පැහැදිලි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ලේඛනගත ශ්‍රී ලාංකික භාෂාවක් සිංහල භාෂාව ලේඛනගත වීම සඳහා අශෝකී බ්‍රාහ්මී අක්ෂර සහ ශ්‍රී ලංකාවේ හමු බ්‍රාහ්මී අක්ෂරවල සමානතාවයක් විශේෂයෙන්ම ක්‍රිස්තුපූර්ව 3 වෙනි සේවසයෙන් පසු ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව ග්‍රන්ථකරණය කිරීම සඳහා සිංහල භාෂාව ලේඛනගත කිරීම සඳහා සිංහල ලේඛන කලාවක් ගොඩනැගීමටද අශෝක බ්‍රාහ්මී අක්ෂර තිබ්බ බලපෑම අශෝක අධිරාජ්‍යයේ ලැබිච්ච පිටුහල සම්බුද්ධ ශාසනයේ ස්ථාපිත වීමේ ප්‍රවණතා සමග ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ තාමත්ම වැදගත් ඓතිහාසික සිද්ධීන් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම සංගමිත්තා තෙරණිය හරහා ශ්‍රී ලංකාවට ලැබිච්ච දායාදයක් විදිහට මෙහෙණි සස්න ඒ වගේම ශ්‍රීමා බෝධිය ශ්‍රී ලංකාවට රැගෙනවීම මෙවන් බෞද්ධ ශාසනික සේවයක් අශෝක අධිරාජ්‍යගේ සහ දේවානම් පියතිස්ස යුගයේ ඇතිවෙච්ච සහ සම්බන්ධතාවයන් ජාත්‍යන්තර සම්බන්ධතාවයන් තුළ විශාල බෞද්ධ සංස්කෘතික උරුමයකට ශ්‍රී ලංකාව පත් වෙන්නේ මේ රජුන් දෙදෙනා අතර තිබ්බ අන්‍යෝන්‍ය සම්බන්ධය සහ විශ්වාසය පදනම් කර ගැනීම මතය කියන එකයි ඓතිහාසික වශයෙන් වැදගත් වෙන්නේ. ඒ වගේම ඔවුන්ගෙන් පසු විශේෂයෙන්ම දේවානම් පියතිස්ස රජතුමාගෙන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය රාෂ්ට්‍ර පාලනය කළ රජවරුන් ගණනාවම මහා පරාක්‍රමබාහු රජුන් කාලේ ජාත්‍යන්තර සම්බන්ධතා විශාල වශයෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළක් බවට ලෝකයේ සෙසු රටවල් සමග ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වපු ආකාරයේ තෝනිගල සෙල්ලිපිය තුළ ඒ වගේම දේශීය වශයෙන් වෙළඳපොළ ආර්ථික රටාවක්
පැවති බවට බදුළු ටැන් ලිපිය මේ වගේ සෙල් ලිපි සාහිත්‍ය තුලින් ගම්ම්‍ය වෙන අදහස් විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව අධ්‍යයනය කිරීමේදීත් රාජ්‍යයන් අතර තිබ්බ සම්බන්ධතා අධ්‍යයනය කිරීමේදී ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අශෝක අධිරාජ්‍යයේ රාෂ්ට්‍ර පාලනය තුළ ධාර්මික පාලකෙක් විදිහට ඔහු සක්විති රජ කෙනෙක් විදිහට ඔහුගේ රාෂ්ට්‍ර පාලන උපක්‍රම අතර ඔහු විශේෂයෙන්ම ජනතාවට ජනතා හිතේශී ජනතාවට විශේෂයෙන් ආදරය කළ ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමට කැපවෙච්ච අවංකව කැපවෙච්ච ශ්‍රේෂ්ඨම ධාර්මික පාලකයා ධර්මාශෝක බව ඔහුගේ සෙල්ලිපි සාහිත්‍ය සහ ඓතිහාසික සාධක අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වෙනවා. නිසා ධර්මාශෝක අධිරාජ්‍යයේ සහ දේවානම්පියතිස්ස රජතුමාගේ අතර පැවති මේ සහ සම්බන්ධතාවය ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතික උරුමයක් ස්ථාපිත කිරීමට මූලික අඩිතාලම දැමූ රාජ්‍යතාන්ත්‍රිකත්වයක් විශේෂයෙන්ම දේශපාලන වශයෙන්ද මේක විග්‍රහ කරගත හැකි වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ලෝකේ ජාත්‍යන්තර සමත්තාව විශේෂතා පෘතුල ආකාරයට පළල් ආකාරයට රාජ්‍යයන් තුල රාජ්‍යයන් අතර සමත්තා අලුත් වෙමින් කලාපීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් ද්විපාර්ශ්වික වශයෙන් මේ රාජ්‍යයන් අතර සම්බන්ධතාව රටේ විශේෂයෙන්ම ජාතික අභිලාෂයන් සහ පරමාධිපත්‍යයන් ආරක්ෂා කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රමවේදය තුළ භූ දේශපාලනය තුළ රටවල් විශාල උනන්දුවක් දක්වන කෙනෙක් තමයි අද අපි සියලු දෙනාටම පැහැදිලි වන්නේ. ඒ නිසා ජාත්‍යන්තර සමතා විෂය පිළිබඳ කතා කරනකොට ඓතිහාසික වශයෙන් අශෝක අධිරාජ්‍යයේ සහ දේවානම්පියතිස්සගේ පැවති පෞද්ගලික සහ ඔහුගේ රාජ්‍ය නැත තිබෙන විශ්වාසය ශ්‍රී ලංකාවේ විශාලම ශිෂ්ටාචාර සම්පන්න ජාතියක් බවට පත්වීමට බෞද්ධ සංස්කෘතික උරුමයක් මේ රටේ ස්ථාපිත වීමට ලබා දීපු විශේෂ අඩිතාලම එහෙම නැත්නම් ඒ ඔවුන් රාජ්‍යයන් අතර තිබ්බ සහසම්බන්ධතාවයේ පදනම් කරගෙන ඇතිවෙච්ච මේ බෞද්ධ සංස්කෘතික උරුමය සහ එහි ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට අතිශයින්ම වැදගත් වෙනවා. බොහොම ස්තුතියි.